ශ්‍රී ලංකාව තුළ සමූපකාරය ආරම්භ වීම සඳහා බලපාන ලද සාධක පිළිබඳව සැලකීමේදී යටත් විජිතකරණය සමග ජනතාව තුළ ඇති වූ විවිධ ගැටලු හා අසීරුතා බලපා ඇති බව පෙනී යයි. ප්‍රධාන වශයෙන් ගොවීන්ට මුහුණ දීමට සිදු වූ ගැටලු හා ජනතාව දරිද්‍රතාවයෙන් පෙළීම යනාදී තත්ත්වයන් නිසා ඉංග්‍රීසීන්ට විරුද්ධව ඇති වූ බලපෑම් මැඩපවත්වා ගැනීම සඳහා සමූපකාරය යොදාගත් බව පෙනී යයි. වර්ෂ 1900 ගණන්වල සිට මෙරට තුළ ණය දෙන සමිති ව්‍යාප්ත වී තිබූ බවට තොරතුරු හමුවෙයි. ගොවීන්ගේ කෘෂිකාර්මික කටයුතු කිරීම සඳහා ණය ලබා දීමේ අරමුණින් ලංකා කෘෂිකාර්ම සමිතිය වර්ෂ 1904 දී ආරම්භ කරන ලදී. එහි සභාපතිවරයා වූයේ හෙන්රි බ්ලේක් මහතාය. මෙම සමිතිය සඳහා රුපියල් 5000ක ප්‍රදානයක් රජය මගින් පිරිනමා ඇත. වර්ෂ 1906 දී තෙල්දෙණිය ප්‍රදේශයේ ආරම්භ කළ දුම්බර සම්පකාර ණය දෙන සමිතිය ලංකාවේ පළමු සමූපකාර සමිතිය ලෙස හැඳින්විය හැක. එම සමිතියේ ප්‍රථම සභාපතිවරයා වූයේ W. දුනුවිල මහතාය. මෙම සමිතිය තෙල්දෙණියේ පැරණි නගරයේ ආශ්‍රිතව කුඩාදෙණිය නම් ප්‍රදේශයේ පිහිටුවා තිබූ බවට විශ්වාස කරන අතර එම ප්‍රදේශයේ අද වික්ටෝරියා ජලාශයෙන් වැසී පවතී. මෙම සමිතියේ ආරම්භක සමාජික සංඛ්‍යාව 22කි. සමිතිය පිහිටුවීමේ අරමුණ වී තිබෙන්නේ ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයේදී සිටින ගොවීන්ට උපකාර කිරීමයි. ඌව පළාතේ ගොවීන් විසින් දුප්පත්කම හා ගොවි ගැටලු පිළිබඳව ලිපියක් එවකට බදුල්ල දිසාපතිවරයා වූ J.O. මූර්ති මහතා වෙත ඉදිරිපත් කරන ලදී. ඔහු විසින් මෙම ලිපිය හෙන්රි මැකලම් ආණ්ඩුකාරවරයා වෙත යොමු කරමින් සඳහන් කරනු ලැබුවේ ගොවි ගැටලු වලට විසඳුම් ලබා ගැනීම සඳහා සමූපකාර ක්‍රමය වඩාත් උචිත බවයි. මූර්ති මහතාගේ මෙම නිර්දේශ කෘෂිකාර්ම බැංකු කමිටුව හෙවත් ක්‍රොෆර්ඩ් කොමිසම පත් කිරීම සඳහා ඍජුවම බලපාන ලදී. වර්ෂ 1909 දී හෙන්රි මැකලම් ආණ්ඩුකාරයා විසින් මෙම කොමිසම පත් කළ අතර එහි සභාපතිවරයා වූයේ ක්‍රොෆර්ඩ් සාමිවරයාය. සමාජිකයන් 11 දෙනෙකුගෙන් මෙම කමිටුව සමන්විත විය. වර්ෂ 1910 දී එම කමිටුවේ නිර්දේශ ඉදිරිපත් වූ අතර ඒවා මෙසේය. ඉන්දියාවේ ක්‍රියාත්මක වන 1904 අංක 10 නම් වූ ණය දෙන සමිති ආඥා පනතට අනුරූපී සමූපකාර පනතක් මෙරට ඇති කිරීම, සීමා රහිත වගකීම් ඇති සමිති පිහිටුවීම, පිහිටුවන සමිති සඳහා බෙන්ගාල සමිති අතුරු ව්‍යවස්ථාවන්ට අනුකූල උප අතුරු ව්‍යවස්ථාවක් සැකසීම, එක් සමිතියක් සඳහා රුපියල් 500ට නොවැඩි මුදලක් රජයේ ආධාර ලෙස ලබා දීම, සමිතියේ කාරක සභාව ඡන්දයෙන් පත් කිරීම ආදී නිර්දේශ ක්‍රොෆර්ඩ් කොමිසම මගින් ලබා දෙන ලදී. ක්‍රොෆර්ඩ් කොමිසමේ නිර්දේශ පදනම් කරගෙන 1911 අංක 7 දරන ණය දෙන සමූපකාර සමිති ආඥා පනත 1911 මැයි මාස 5 වෙනිදා සම්මත කරන ලදී. මෙය ලංකාවේ පළමු සමූපකාර ආඥා පනතයි. මෙම ආඥා පනත යටතේ මුලින්ම ලියාපදිංචි වූ සමිතිය වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ වැල්ලබඩපත්තුවේ සීමා රහිත වැල්ලබඩපත්තු ණය දෙන සමූපකාර සමිතියයි. ඉන්පසුව හිනිදුම්පත්තු සමූපකාර ණය දෙන සමිතිය සහ වැලිගම් කෝරළේ සමූපකාර ණය දෙන සමිතිය ලියාපදිංචි කරන ලදී. 1911 අංක 7 දරන ණය දෙන සමූපකාර සමිති ආඥා පනත මගින් ලියාපදිංචි කළ හැකි වූයේ ප්‍රාථමික ණය දෙන සමූපකාර සමිති පමණි. එම නිසා 1921 අංක 37 දරන එක්සත් සහකාර සමාගම් ආඥා පනත හඳුන්වා දෙමින් වෙනත් වර්ගවල සමූපකාර සමිති සහ ද්විතීය සමූපකාර සමිති ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දෙන ලදී. ඒ යටතේ ප්‍රථමයෙන්ම ලියාපදිංචි වූ ද්විතීය සංගමය වූයේ 1924 වර්ෂයේදී ලියාපදිංචි වූ කොළඹ දිස්ත්‍රික් සමූපකාර සංගමයයි. ඊට පසුව 1929 දී
කොළඹපුරම් මුලායි දිස්ත්‍රික් සංගමය හා 1930දී මීගමුව දිස්ත්‍රික් සංගමය පිහිටුවන ලදී. 1937දී උතුරු ප්‍රදේශයේ මහා සංගමය ආරම්භ කිරීමත් සමග සියලු වර්ගවල සමූපකාර සමිතිවල සමාජිකත්වය යට ලබාගත හැකි විය. ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරයේ විකාශනය පිළිබඳව අධ්‍යයනය කිරීමේ පහසුව තකා එය යුග කිහිපයකට බෙදා දැක්විය හැක. එනම් 1911 සිට 1941 දක්වා ණය දෙන සමිති වර්ධනය වූ යුගය. 1942 සිට 1946 දක්වා පාරිභෝගික සමිති වර්ධනය වූ යුගය. 1947 සිට 1956 දක්වා කෘෂිකාර්මික සමූපකාර සමිති වර්ධනය වූ යුගය. 1957 සිට 1970 දක්වා විවිධ සේවා සමූපකාර සමිති වර්ධනය වූ යුගය. 1970 පසු ප්‍රතිසංවිධානය. 1911 සිට 1941 දක්වා ණය දෙන සමිති වර්ධනය වූ යුගයේ විශේෂත්වය වන්නේ ඉහත සාකච්ඡා කළ අන්දමට 1911 අංක 7 දරන සමූපකාර ණය දෙන සමිති ආඥා පනත ඇති කිරීමත් ඒ ඔස්සේ ලියාපදිංචි සමිති බිහිවීමත්ය. එසේම 1914 වර්ෂයේදී මහනුවර රජගෙදරදී ප්‍රථම සමූපකාර සමිති සම්මේලනය පැවැත්වීමත් 1919 වර්ෂයේදී දෙවන සමූපකාර සමිති සම්මේලනය කොළඹදීද පැවැත්වීම මෙම යුගයේදී සිදුවිය. වෙනත් වර්ගවල සමිති හා සමූපකාර සමිති සංගම් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය නීති ඇති කරමින් 1921 දී ප්‍රථම වර්ග සමූපකාර සමිති පනත සංශෝධනය සිදුවිය. 1921 අංක 37 දරන එක්සත් සහකාර සංගම් ආඥා පනත බිහි වූයේ ඒ අනුවය. 1929 දී සමූපකාර මධ්‍යම බැංකු ක්‍රමයක් ආරම්භ වීමට අඩිතාලම වැටුණි. ඒ අනුව ප්‍රථමයෙන්ම යාපනයේද ඉන්පසුව මහනුවර හා කොළඹද මෙම සමූපකාර මධ්‍යම බැංකු ආරම්භ කරන ලදී. මෙම යුගයේදී සිදු වූ තවත් විශේෂ සිදුවීමක් වන්නේ 1930 ඔක්තෝබර් මාස 1 වෙනිදා සමූපකාර දෙපාර්තමේන්තුව පිහිටුවීමයි. මෙම දෙපාර්තමේන්තුවේ ප්‍රථම සමූපකාර පරීක්ෂකයින් ලෙස SB යටවර, මාෂල් අමරසිංහ, MA මුතුකුමාරන යන මහත්වරුන් 1936 දී බඳවා ගන්නා ලදී. 1935 වර්ෂයේදී H. කැල්වට් මහතාගේ මඟ පෙන්වීම යටතේ පැවති පනත මෙරට පරිසරයට ගැලපෙන අයුරින් සංශෝධනය කරමින් 1936 අංක 16 දරන සමිති ආඥා පනත සම්මත විය. වර්ෂ 1942 සිට 1946 දක්වා පාරිභෝගික සමිති වර්ධනය වූ යුගය ලෙස සැලකේ. දෙවන ලෝක යුද්ධය ඇතිවීමත් සමග එය මෙරට සමාජාර්ථික පරිසරයටත් සමූපකාර ව්‍යාපාරයටත් බලපාන ලදී. වර්ෂ 1942 අප්‍රේල් මාස 7 වන දින උදෑසන කොළඹ වරායටත් සවස ත්‍රිකුණාමලයටත් බෝම්බ හෙළන ලද්දේ දෙවන ලෝක යුද්ධයේ බලපෑම පෙන්눔 කරමිනි. මෙම තත්ත්වය සමග රටෙහි ආහාර සැපයීම හා පාරිභෝගික සේවා සැපයීම අඩාල වූ අතර රජය විසින් මේ සඳහා සමූපකාර කඩ සමිති තෝරා ගන්නා ලදී. ආනයනය කරනද සහල්, සීනි, පිටි ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීම සඳහා මෙම කඩ සමිති රට පුරා පිහිටුවන ලදී. මෙම කඩ සමිති අධීක්ෂණය කිරීම සඳහා සමූපකාර පරීක්ෂකවරුන් බඳවා ගන්නා ලදී. ප්‍රථමයෙන්ම ඔවුන් පුහුණු කිරීම සඳහා ඉන්දියාවේ වෙල්ලෝරයට යැවූ අතර 1943 දී සමූපකාර පරීක්ෂකවරුන් පුහුණු කිරීම සඳහා සමූපකාර විද්‍යාලය පිහිටුවන ලදී. වර්ෂ 1947 වන විට මෙරට කඩ සමූපකාර සමිති 4000ක් පිහිටුවා ඇති අතර එම කඩ සමිති සඳහා
ආනයනය කරන ලද භාණ්ඩ සැපයීම සඳහා සමූපකාර දෙපාර්තමේන්තුවේ කොටසක් වශයෙන් සමූපකාර තොග වෙළඳ ආයතනය පිහිටුවන ලදී. වර්ෂ 1949 දී එය සමූපකාර තොග වෙළඳ සංස්ථාව බවට පත්විය. සතොස යන කෙටි නාමයෙන් ප්‍රකට වූයේ මෙම ආයතනයයි. වර්ෂ 1947 සිට 1956 දක්වා කෘෂිකාර්මික සමූපකාර සමිති වර්ධනය වූ යුගය ලෙස හැඳින්විය හැක. වර්ෂ 1948 දී මෙරටට නිදහස ලැබීමත් සමග ග්‍රාමීය කෘෂිකර්මාන්තය රටපුරා ව්‍යාප්ත කරන ලදී. 1948 සිට 1958 දක්වා දස අවුරුදු හරිත විප්ලවයක් ජාතික රාජ්‍ය සභාවය මගින් දියත් කරන ලදී. එහි ප්‍රතිඵල ලෙස ගොවි ද්‍රව්‍ය ලබා දීම, නිපදවීම හා අලෙව කිරීම මෙන්ම ගොවීන්ට ණය ලබා දීම සඳහා කෘෂිකාර්මික සමූපකාර සමිති පිහිටුවන ලදී. වර්ෂ 1957 වන විට මෙම ගොවි සමිති 2126ක් පමණ තිබූ බවට වාර්තා වේ. මෙම යුගය තුලදී සිදු වූ විශේෂ සිදුවීමක් වන්නේ වර්ෂ 1950 දී සමූපකාර මහ බැංකුව ආරම්භ කිරීමයි. ඊට අමතරව වර්ෂ 1955 මැයි මාස 21 වෙනි දින ලංකා සමූපකාර මහා සංගමය ලියාපදිංචි කළ අතර 1972 සිට එය ශ්‍රී ලංකා ජාතික සමූපකාර මණ්ඩලය නමින් හඳුන්වන ලදී. වර්ෂ 1957 සිට 1970 දක්වා විවිධ සේවා සමූපකාර සමිති යුගයේ විහිදී යයි. 1957 වසර වන විට මෙරට තුර සමූපකාර කඩ සමිති, ණය දෙන සමිති, කෘෂිකාර්මික සමිති ආදී ලෙස සමූපකාර සමිති වර්ග ගණනාවක් ව්‍යාප්ත වී තිබුණි. මෙම කාලය වන විට ඉහත සඳහන් කළ සමූපකාර සමිති 10500ක් පමණ පැවති බවට සඳහන් වේ. මෙම සියලු සමූපකාර සමිති එක් කරමින් වර්ෂ 1957 දී විවිධ සේවා සමූපකාර සමිති ආරම්භ කරන ලදී. ඒ සඳහා එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා වූ පිලිප් ගුණවර්ධන මහතාගේ මඟ පෙන්වීම ලැබිණි. මෙම යුගය තුල එනම් 1961 දී මහජන බැංකුව ආරම්භ කරන ලදී. මෙහිදී සමූපකාර මහ බැංකුව මහජන බැංකුවට පවරා ගන්නා ලදී. මුලදී මහජන බැංකුව මෙරට සමූපකාර ව්‍යාපාරය සමග අත්වැල් බැඳගනිමින් කටයුතු සිදු කළද අද වන විට එය මහජන බැංකුව යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය බැංකුවක් බවට පත් වී ඇත. එමෙන්ම 1964 දී පළමු ග්‍රාමීය බැංකුව මහනුවර මැණික්කින්නේදී ග්‍රාමීය මහජන බැංකුව නමින් ආරම්භ කරන ලදී. මේ ආකාරයෙන් විවිධ සේවා සමූපකාර සමිති ක්‍රියාත්මක වීමේදී යම් යම් ගැටලු හා දුර්වලතා පැන නැගුණි. එම නිසා ඒවා සොයා බැලීම සඳහා 1968 දී රාජකීය ලේඩ්ලෝ කොමිෂන් සභාව විලියම් ගොපල්ලව ආණ්ඩුකාරවරයා විසින් පත් කරන ලදී. එම කොමිෂමෙන් පහත සඳහන් නිර්දේශ ලබා දෙන ලදී. ප්‍රාථමික සමූපකාර සමිති ප්‍රමාණය අඩු කිරීම, සමූපකාර නීතිය කාලයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීම, සමූපකාර සමිති පාලනය සඳහා සිටින පාලක මණ්ඩලය අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස හැඳින්වීම, සමූපකාර සමිති පාලනය සඳහා ප්‍රධාන විධායක නිලධාරියා විය යුත්තේ සාමාන්‍යාධිකාරී බව පෙන්වා දීම, සමූපකාර සේවකයන්ගේ සේවා තත්ත්වයන්, වැටුප්, සේවක අයිතිවාසිකම් ආදිය පිළිබඳව කටයුතු කිරීම සඳහා ක්‍රමයක් තිබීම ආදී නිර්දේශ ලේඩ්ලෝ කොමිසම මගින් ඉදිරිපත් කරන ලදී. වර්ෂ 1970 පසු ප්‍රතිසංවිධාන යුගය ආරම්භ විය. 1971 දී සමූපකාර ප්‍රතිසංවිධානයට අනුව විශාල ප්‍රාථමික සමූපකාර සමිති වශයෙන් විවිධ සේවා සමූපකාර සමිති විහිවිය. මුළු දිවයිනටම විවිධ සේවා සමූපකාර සමිති 372ක් පිහිටුවන ලදී. අද වන විට විවිධ සේවා සමූපකාර සමිති 305ක් පමණක් ක්‍රියාත්මක වේ. මෙම යුගයේදී 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත සහ 1972 අංක 12 දරන සමූපකාර සේවක කොමිෂන් සභා පනත
හඳුන්වා දෙන ලදී. 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත 1983 දී සහ 1992 දී සංශෝධනය විය. 1978 දී සමූපකාර ව්‍යාපාර ප්‍රතිසංවිධානය කමිටුව හෙවත් දේවනායගම් කමිටුව පත් කරන ලදී. ස්වාධීන සමූපකාර සඳහා යෝජනාවක් මෙම කමිටුව මගින් ඉදිරිපත් කළද ඒවා ක්‍රියාත්මක නොවිය. 1992 දී පළමු දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමය ගම්පහදී ආරම්භ කරන ලදී. එසේම වර්ෂ 2012 දී විවෘත ආර්ථිකයට මුහුණ දීම සඳහා විවිධ සේවා සමූපකාර සමිති සඳහා කෝප් සිටි ව්‍යාපෘතිය හඳුන්වා දුන් අතර සමිතියක් සඳහා රුපියල් මිලියනයක මුදලක් රජය විසින් ලබා දෙන ලදී. 2013 වන විට රේකීය දෙපාර්තමේන්තුව තුළ බැංකු නියාමනය සඳහා ඒකකයක් ස්ථාපිත කරන ලදී. එමගින් සම්පකාර ග්‍රාමීය බැංකු සනස සමිති සහ අනෙකුත් මූල්‍ය සේවා සමිති නියාමනය කිරීම සඳහා වැඩසටහන් ආරම්භ කරන ලදී.